සුබෝදෑසනක් සුබම සුබෝදෑසනක් ප්‍රාර්ථනා කරන ආදරණීය ඔබට අද දෙසැම්බර් මාසේ 16 වෙනි බදාදා. ඉතින් දෙසැම්බර් මාසේ 16 වෙනිදා කියලා කිව්වහම අපිට මතක් වෙන්නේ තවත් අසිරිමත් නත්තලට දින 9ක වගේ කෙටි කාලයක් තියෙන්නේ. හැබැයි මුළු ලෝකයේම මේ කොවිඩ් ගෝලීය වසංගත තත්ත්වයත් එක්ක නත්තල් අසිරිය විඳින්නට සැරසෙනවා. අපි දන්නවා ලෝකයේ අනෙකුත් රටවලත් බොහොමත් අසිරිමත් විදිහට නත්තල් ගස් සරසලා තියෙනවා වීදිවල නිවාසවල. ඒ වගේම තමයි අපේ රටේත් අපි දැකලා තියෙනවා නිරන්තරයෙන්ම වීදිවල නිවාසවල මේ අසිරිමත් නත්තලට ඔබ ලෑස්ති වෙනවා. හැබැයි ඔබ මේ අසිරිමත් දේවල් දිහා නිනෙත් යොමු කරනකොට ඔබ අනිත් පැත්තට සිතුවාද ජේසුස් වහන්සේ මොකද්ද කියලා තියෙන්නේ? අසිරිමත් නත්තලත් එක්ක ගවලෙනක ඉපදිලා දුප්පත් දුගී මිනිස්සුන්ට ආධාර උපකාර කරමින් අන් අයව විවේචනය නොකර අන් අයට ප්‍රේම කරන්න කියලා තමයි එතුමන් කියලා තියෙන්නේ. ඉතින් මේ අසිරිමත් නත්තලත් එක්ක ඔබට ආරාධනා කරනවා ඔබේ යහළු එහෙලියන් එක්ක අමනාප වෙලා ඉන්නවා නම් ඔබේ සහෝදර සහෝදරියන් එක්ක අමනාප වෙලා ඉන්නවා නම් සමහරක් වෙලාවට මේ වෙලාවේ ඔබේ ස්වාම පුරුෂයාත් එක්ක බිරිඳත් එක්ක පොඩි අමනාපකම් ඇති නිවස තුළ. ඉතින් මේ දේවල් නැති කරගන්න. ඒ වගේම තමයි කාර්යාලයට ගියහම හැමෝමත් එක්ක සුහදශීලී වෙන්න. ඉතින් මොකද අපි නිරන්තරයෙන්ම කියන දෙයක් තමයි අපේ ආගම්වල ඕනෑම ශාස්ත්‍රූවරුන් කියලා තියෙන දෙයක් තමයි සෑම ශාස්ත්‍රූවරුන් කියලා තියෙන දෙයක් තමයි අපි අන් අයත් එක්ක බොහොම සුහදව ජීවත් වෙන්නට ඕනේ. සමගිය සමාදානය ඇති කරගන්නට ඕනේ කියලා. ඉතින් ඒක ජේසුස් වහන්සේ කියලාම තියෙන ධර්මයක්. ඉතින් ඒ නිසාම අපි අනුව ජීවත් වෙමු. ඉතින් ඔබටත් ආරාධනා කරන ඒ විදිහට අපි ජීවත් වෙමු කියලා. එතකොට අපේ රට නිවස අපේ සමාජය ඉතාමත් ලස්සන වේවි. ඉතින් මේ කාරණාවත් එක්කම පදාදා පියම්විලේ අද ඔබට සුබ දවස විශේෂාංගයෙන් අපි නිරන්තරයෙන්ම අපේ ජීවිතය අර්ථවත් කරන්න ජ්‍යොතිෂ පැත්තෙන් උපදේශයන් ලබා දෙනවා. ඉතින් අදත් ඒ විදිහමයි. ඒ වගේම තමයි දිරීකත විශේෂාංගයෙන් අපි ඔබට මතක ඇති පසුගිය සතියේ පසුතැවීම් ගැන කතා කරා. අපේ ජීවිතේ ගලාගෙන යනකොට අපි නොයෙකුත් ආකාරයෙන් පසුතැවෙනවා. ඉතින් මේවට කොයි විදිහටද පිළියම් අපි පසුතැවෙන්නේ නැතුව කොයි විදිහටද ජීවිතය සාර්ථක කරගන්නට පුළුවන් කියන කාරණාව කතා කරන්නටත් බලාපොරොත්තු වෙනවා. ඒ වගේම තමයි ඊළඟට ඔබ දන්නවා බදාදා අවසන් විශේෂාංගය තමයි රස. ඉතින් මේ නත්තලට ලහිලහියේ ඔබ සූදානම් වෙන නිසාම විශේෂ බතක් හදනවා අපි. ඉතින් මේ නත්තලට ඉතාමත් කදිමයි කියලා හිතනවා. ඉතින් ඒ නිසාම අපිත් එක්ක ඉන්න කියලා ඔබට ආරාධනා කරනවා. ඉතින් එහෙමනම් උදෑසන 8 සිට උදෑසන 10 දක්වා අපි ඔබේ නිවහනේ රැඳෙනවා. අපිත් එක්ක බොහොම ආදරෙන් එකතු වෙන්න ඔබේ ජීවිතේට යම්කිසි බොහෝ දේවල් කරුණු කාරණා එකතු කරගන්නටත් හැකියාව තියෙනවා. ඉතින් එහෙමනම් මේ ප්‍රථම ප්‍රවිෂ්ටයේ සුබ දවස විශේෂාංගයට සුබ දවස විශේෂාංගයෙන් අපි සතියේ දවස් 5ම කතා කරන්නේ ජ්‍යොතිෂ සම්බන්ධයෙන්. එහෙම නැත්නම් බයි ජාමපත්‍රයෙන් ඔබ ගැන කියවෙන්නේ කුමන කාරණාද කියලා. සාමාන්‍යයෙන් ඔබ අහලා ඇති මේ කතාව දැන් සමාජයේ ඕනෑම කෙනෙක් ගැන උප්පත්තියේ සිට ජීවිතයේ අවසානයේ දක්වා නිවැරදි ජ්‍යොතිෂින් ප්‍රවීණ ජ්‍යොතිෂින් ශිල්පීන්ට මේ නිවැරදි දේ ගැන කතා කරන්නට හැකියාව තියෙනවා. ඉතින් නිවැරදි ජ්‍යොතිර්වේදීන් වේදිනියන් අපේ රට තුල ඉන්නවා. නිවැරදි දේ ඔබට කතා කරන. ඉතින් ඒ නිසාම අදත් අපි අමතක කරේ නෑ ආරාධනා කරන්න එතුමියට අපේ රටේ ඉන්න ඉතාමත් ප්‍රවීණ දක්ෂ ජ්‍යොතිර්වේදිනියක් ප්‍රසාදිනී නර්මදා මහත්මිය. ආයුබෝවන් සුබ උදෑසනක් ඔබතුමියට. ආයුබෝවන් ලංකා සුබ උදෑසනක්. ඔව්. ඉතින් නර්මදා මහත්මිය ඇවිල්ලා ඉන්නා. ඉතින් එහෙමනම් ඔබේ කේන්ද්‍ර සටහන අතට ගන්න. ඔබට පුළුවන් ඔබේ කල දවස මේ දවස්වල කොයි විදිහටද ගෙවෙන්නේ කියන කාරණාව කතා කරගන්නට සහ පැහැදිලි කරගන්නට 0115 299 තමයි අපේ දුරකථන අංකය. 0115 ඉතින් මේ දුරකථන අංකයට කතා කරන සජීවීව ඔබේ කේන්ද්‍ර සටහන අතට අරන් ඔන්න ඔබේ සුභ අසුභ ගැන දැනගන්නට හැකියාව තියෙනවා. ඔව්. ඉතින් නර්මදා මහත්මිය අපි අද කුජ සිකුරු පරිවර්තනය ගැන තමයි කතා කරනවායි කියලා කිව්වේ. ඉතින් දැන් කෙනෙක්ට මේ කුජ සිකුරු පරිවර්තනය වෙලා තියෙනවා නම් කොයි විදිහටද සුබ අසුබ ගෙනෙන්නේ කියන කාරණාවට මත්තේ මා කැමති මොකද්ද මේ කුජ සිකුරු පරිවර්තනය කියලා කියන්නේ?
ඔව් දැන් බලනවා ඇති ලංකා මේ කුජ සිකුරු යෝගය කියලා වෙනදාට කතා කරන දේ මොකද්ද මේ පරිවර්තනය කියලා කතා කරන්නේ කියලා. අපි එතෙන්ට එන්න කලින් අපි මේ ග්‍රහය දෙන්න ගැන පොඩි හැඳින්වීමකින්ම ආරම්භ කරගමු. එතකොට කුජ කියන්නේ අපි දැන් කුජ ග්‍රහය ගැන ගොඩාක් විවාහය ගැන කතා කරනකොට කතා කරනවා කෙනෙක් දේශපාලනයට එනවා නම් ඒ ක්ෂේත්‍රය තුල බලවත් වෙන්නේ කුජ නිසා කියලා කතා කරනවා. එතකොට තමන්ගේ රැකියා ක්ෂේත්‍රය තුල යම්කිසි බලයක් ඇතුව පාලනීය ක්ෂේත්‍රයකට යන්න පුළුවන් නම් අන්න එතනදී ඒ තල්ලුවට උර දෙන්නේ කුජ කියලා අපි කතා කරනවා. එතකොට කවුද මේ කුජ? කුජ කියන්නේ සාමාන්‍යයෙන් අපි එයා ග්‍රහලෝකයේ තුල ලංකා හඳුන්වන්නේ යුද සෙම්පතියෙක් කියලා. ඒ කියන්නේ ඒ තරම් එයා හරි ඉක්මන් අතිධාවනකාරී ග්‍රහයෙක්. ටිකක් වේගවත්, ඒ වගේම ටිකක් ප්‍රචණ්ඩත්වයෙන් යුතු, ඒ වගේම තමන් කරන වැඩේ හරි නීතියට රීතියට අකුරට කරන්න පුළුවන් ග්‍රහයෙක්. එතකොට එයා හැම වෙලාවෙම අනිත් අයව පාලනය කරන්න උත්සාහ කරනවා. මොකද දැන් ග්‍රහ මණ්ඩලය තුලත් හරි බලපෑම් එල්ල කරන ග්‍රහයෙක්නේ. අපි කියනවා කුජ මෙන්න මේ රාශියේ ඔබේ කේන්දරයේ මෙන්න මේ දවස් 45 යනවා ඔබ ගොඩාක් පරිස්සම් වෙන්න ඕනේ. වැටීම් තැලීම් හදිසි අනතුරු වෙන්න තියෙනවා කියලා. ඉතින් ඒ දවස් 45 තුල අනිවාර්යෙන් එහෙම දෙයක් වෙනවා. ඒ නරක රාශිය තුල ගමන් කරනකොට එහෙමයි. ඉතින් ඒ තරම් ප්‍රබල තත්වයන් කුජගෙන් ජන්මීන්ට උදා කරනවා. ඒ වගේ ග්‍රහයෙක් තමයි ලංකා කුජ කියන්නේ. එතකොට එයාත් එක්ක සම්බන්ධතාවය ඇති කරන අනිත් ග්‍රහය තමයි මම කිව්වේ සිකුරු. එතකොට සිකුරු ගැන කතා කරනකොට ඕනි කෙනෙක් දන්නවා සිකුරු කියන්නේ ග්‍රහලෝකයේ මනාලිය ආවාහ විවාහ කටයුතු වලට උදව් කරන ග්‍රහය. ඒ වගේම තමන් සැප සම්පත් විඳින්න, ලස්සනට අඳින්න, පළඳින්න, තමන්ගේ රූප సౌందර්යය වැඩි කරගන්න මේ හැම දෙයකටම අප උපකාර කරන ග්‍රහය තමයි සිකුරු. කෙනෙකුට මේ දේවල් අහිමි වෙනවා නම් ඒ සිකුරුගේ දුර්වලතාවය හින්දා. කෙනෙකුට මේ දේවල් ඕනවටත් වඩා වැඩියෙන් තියෙනවා කියන්නේ ලංකා මොකද්ද සිකුරු ටිකක් හොඳින් දෙනවා. ඒ කියන්නේ එයා බලවත් වෙලා ඉන්නවයි කියන එක. දැන් සරලව කිව්වා මම හිතනවා වැටහෙන්නට ඇති කියලා. එතකොට දැන් මේ ග්‍රහයෝ දෙන්න කුජ සිකුරු පරිවර්තනය කියන්නේ කුජට අයිති රාශියක සිකුරු ඉඳීමත් සිකුරුට අයිති රාශියක කුජ ඉඳීමත්. එතකොට එහෙම වුණාමත් අර යෝගයේ තරමටම ප්‍රතිඵලය දෙනවා. විශේෂයෙන් ලංකා කුජ සිකුරු යෝගයේ ප්‍රධාන වශයෙන් කේන්දරයක් ගත්තාම අපිට කියන්න පුළුවන් ප්‍රධාන කාරණාව තමයි මේක ටිකක් තියෙනකොට විවාහය නම් පොඩ්ඩක් පස්සට අදින සුළු ස්වභාවය තියෙනවා. හැබැයි මේ අයට අනිත් අයගේ ආකර්ෂණය ඉමහත් ආකාරයට ලැබෙනවා. ඒ කියන්නේ යන තැන ප්‍රසිද්ධියට පත් වෙනවා. අනිත් අය ටිකක් බලනවා වැඩි. කතාවට තමන් එක්ක යාළුකම් මිත්‍රකම් පවත්වන්න පෙළඹෙනවා වැඩි. තමන් ජනප්‍රිය වෙන්නම ඕනේ නැහැ. යම් තැනකට ගියාම අනිත් අයගේ ආකර්ෂණය ලබන්නා උළු ස්වභාවය ලංකා හරිම වැඩි මේ වගේ පිහිටීමක් කේන්දරේ තියෙනකොට. එතකොට ඔබ මතක තියාගන්න ඕනේ ලංකා මම කියනවා මතක ඇති අර යෝගයක් තියෙනකොට අංශක 15ක් ඇතුලේ ග්‍රහයෝ දෙන්න ඉන්නට ඕනේ කියලා. හැබැයි පරිවර්තනය කියන්නේ එක්කෙනෙකුගේ රාශිය දැන් තමන්ට අයිති ගෙදර අනිත් කෙනා ඉන්නවා, එයාට අයිති ගෙදර තමන් ඉන්නවා. ඒ වගේ කුජට අයිති තැන සිකුරු ඉන්නවා, සිකුරුට අයිති තැන කුජ ඉන්නවා. එතකොට ඒ වගේ පරිවර්තනය වෙලා හිටියත් ඒ පුද්ගලයාගේ විවාහය ප්‍රමාද කරනවා. හැබැයි එයා අනිවාර්යයෙන්ම දක්ෂ ව්‍යාපාරිකයෙක් වෙනවා. ව්‍යාපාරික පැත්තට ගමන් කිරීමේ සම්භාවිතාව හරිම වැඩි පිහිටීමක් මේක. දැන් ඔබතුමිය ඔහොම කියනකොට ප්‍රසංගය අපිත් එක්ක දුරකථනයෙන් රැඳෙනවා. ආයිබෝන් සුබ උදෑසනක් ඔබට. ඔව් ඉතින් කියන්න ඔබේ උපන් දිනය, උපන් වෙලාව, උපන් ස්ථානය. 1979 7 වෙනි මාසේ 26 උපන් වෙලාව දවල් 2:31ට. ඔබට කුමන කාරණාවක්ද දැනගන්නට ඕනේ? උපන් ස්ථානය ගැනත් කියන්නේ ඉස්සෙල්ලා. උපන් ස්ථානය ගම්පහ. ඔව්. එතකොට කුමන කාරණාවක්ද ඔබට දැනගන්නට ඕනේ? දරුපල සම්බන්ධයෙන් තමයි එතුමියට දැනගන්නට ඕනේ. ඉතින් මේ සියලු දත්තයන් නිවැරදිව සකසා ගන්නත් එක්ක ඔබට නැවතත් මම අපේ මැදිරියේ දුරකථන අංකය සඳහන් කරන්නම්. 0115 299 තමයි අපේ මැදිරියේ දුරකථන අංකය. ඉතින් ඔබට පුළුවන් ඔබේ කේන්ද්‍ර සටහන අතට අරගෙන ඔබේ සුභ අසුභ මේ දවස්වල කොයි විදිහටද ඔබේ ජීවිතය ගෙවෙන්නේ කියන කාරණාව දැනගන්න. ඔව් අපි හමු ඒත් එක්කම ලංකා එක කියලා ඉවර වෙනවත් එක්කම ලග්නයේ වෘශ්චිකද කියලා.
ඔය දෘෂ්ටික. හරි. දැන් මෙන්න මෙහෙම දෙයක් අපිට මේ කේන්ද්‍රය අනුසාරයෙන් හැම කෙනෙකුගේම දැන ගැනීම පිණිස කතා කරන්න පුළුවන් ලංකා. දැන් මේ කේන්ද්‍රයට කුජ මහ දශාවේ රාහුගේ අතුරු දශාව යනවා 2021 9:07 වෙනකන්. සාමාන්‍යයෙන් කෙනෙකුගේ බලාපොරොත්තුවක්නේ දරු සම්පතක් කියන්නේ විවාහයෙන් පස්සේ දරුවෙක් ලැබීම. එතකොට එහෙම නැත්නම් අලුත් රැකියාවකට යාම මේවා නැවුම් ජීවිතයක් තුළ නැවුම් බලාපොරොත්තු. එතකොට හොඳින් මතක තියාගන්න ඔබේ කේන්දරයේ රාහුගේ කාලයක් යනවා නම් සෙනසුරුගේ කාලයක් යනවා නම් මේ බලාපොරොත්තු ඉෂ්ට වීම ටිකක් පස්සට දානවා. ඉතින් කියවෙන්නේ බලාපොරොත්තු ඉෂ්ට වෙන්නේ නැහැ කියන එක නෙමෙයි. අපිට කාලයක් ලත වෙන්න සිද්ධ වෙනවා අපේ බලාපොරොත්තු ඉෂ්ට කර ගැනීම පිණිස. එතකොට මේ කේන්දරෙත් මේ 2021 9:07 වෙනකන් යන රාහුගේ කාල සීමාව තුලදී අපිට ටිකක් රාහුට ප්‍රතිකර්ම කරමින් රැඳී ඉන්න කාල සීමාවක් උදා කරලා තියෙනවා. එතකොට ඔබ හොඳින් තේරුම් ගන්නට ඕනේ බ්‍රහස්පති වගේ සුබ ග්‍රහයක යන කාල සීමාවක අපේ බලාපොරොත්තු ඉෂ්ට වෙනවා. ඉතින් ඊළඟට 2021 9 වෙනි මාසේ 7න් පස්සේ බ්‍රහස්පති එනවා. එතකොට කෙනෙකුගේ කේන්දරයක බ්‍රහස්පති වගේ ග්‍රහයක් යනකොට තමුන්ගේ බලාපොරොත්තු ඉෂ්ට කිරීමට නැත්නම් ඒ බලාපොරොත්තුව කරා අපිව වේගවත් ගමනකින් ඇදගෙන යන්නට සමත් වෙනවා. එතකොට එහෙමනම් පොදුවේ ගත්තාම අපිට කියන්න පුළුවන් බලාපොරොත්තු ඉෂ්ට කරන කාලයක් උදා වෙනවා 2021 9 වෙනි මාසයෙන් පස්සේ කියන එක. හැබැයි දැනට රාහුට ඕන කරන ප්‍රතිකර්ම කරගන්න වැටකේ යමල් පූජා කරන එක, බෝධි පූජා දිගින් දිගටම තියෙන එක, සෙත් කවියක් කියවන එක, දරුපලයක් අපේක්ෂාවෙන් ගෝමේද ගලක් පළඳින එක, එතකොට හැකිතරම් පින්දහම් කටයුතු කරන එක මේ වගේ දේවල් කිරීම තුලින් රාහුගේ දෝෂයක් බලපානවා නම් ඒ දේවල් වලින් අත් මිදෙන්න ඔබ හැම කෙනෙකුටම පුළුවන්කම තියෙනවා. ඔව්. ඉතින් ඒ දෙකම තමයි අපි කුජ සිකුරු පරිවර්තනය ගැන තමයි කතා කරමින් හිටියේ. දැන් ඔබතුමිය මේ කිව්වනේ විවාහයේ පොඩ්ඩක් ප්‍රමාද කරනවා කියලා. ඕන දැන් අපි මේ පැත්තට යමු වෙලා කතා කරමු. මොකද දැන් ඕනෑම කෙනෙක් කැමති තමන්ගේ නිසි කල වයස ආපුවාම විවාහ වෙන්න, දරුවෝ හදාගන්න, ජීවිතේ බොහොම සමබරව ගත කරන්නට. ඇයි මෙවැනි පරිවර්තනයක් තුළින් විවාහයට බාධා ඇති වෙන සහ ප්‍රමාද වෙන්නේ? ලංකා මෙතෙන්දී මේ කුජ සහ සිකුරු ටිකක් දහවනකාරී යෝගයක් විතර නිර්මාණය කරනවා. පරිවර්තනයක් තිබ්බත් එහෙමයි, යෝගයක් නිර්මාණය වුණත් එහෙමයි. එතෙන්දි මංගල යෝජනා එමට එනවා. ප්‍රේම සම්බන්ධතා බහූලව ඇති වෙනවා සහ ඇති වෙන්නට ඉඩ ප්‍රස්තාව සැලසෙනවා. එතනදී ජන්මියාගේ හිත පුරුද්දක් කරනවා අර අඩුපාඩු හැම එකම හොයලා බලන එක. එතකොට අපි හිතමු සුළු සුළු දේවල්. දැන් අපි කියන්නේ මොනතරම් නොගැලපීමක් තිබ්බත් කමක් නැහැ. කේන්දර පොරොන්දම් ගැලපෙනවා නම් එතන යහපත් ජීවිතයක් ඉදිරියට පවත්වාගෙන යන්න පුළුවන්කම තියෙනවායි කියලා. ඉතින් මේ වගේ අය මේ යෝගය තියෙනකොට බිඳුවේ පටන් හැමදේම Tamanට ගැලපෙන විදිහට තියෙන්න ඕනේ. මම ඒක අත්දැකීමෙන්මයි ළඟ කියන්නේ. සමහර අය අඩිය තියෙන විදිහ බලනවා අනිත් කෙනා. කටහඬ බලනවා. සමහර වෙලාවට දැන් පුදුවේ බලන්නේ අපි කරන වෘත්තිය මෙයාට ගෙයක් දොරක් තියෙනවද, වාහනයක් තියෙනවද, දුකක් කරදරයක් නැතුව ජීවත් වෙන්න සල්ලි භාගෙ තියෙනවද, ওই ටිකනේ සාමාන්‍ය කෙනෙක් බලන්නේ. මේක එයින් පරිබාහිරව ගිහිල්ලා ගොඩාක් දේවල් නිරීක්ෂණය කරනවා. හොඳද? එතකොට එහෙම කරනකොට ලංකාවේ ඉතින් ඔය ඒ අකුරේ ඉඳලා ඉස්සරට දක්වා සර්ව සම්පූර්ණ චරිත හොයාගන්න බෑනේ. ඉතින් හොඳට එන යෝග නැත්තම් හොඳ එන මේ මංගල යෝග මේ අයට මග හැරී යනවා ඔන්න ඔය හේතු මූල ධර්මය කරගෙන. අර පුංචි දේවල් ගැන බලන්න ගියාම නේද? මොකද මගේ යාළුවෙකුත් හිටියා මේ එයා ඇත්තටම තාමත් විවාහ වෙලා නැහැ. මේ මම හිතන්නේ විවාහ වෙන්නෙත් නැහැ නැති වෙවි. මේ බලන්නේ අහුවාම මොකද්ද අඩපාඩු කියලා මේ සපත්තුව පොඩ්ඩක් ලොකුයි වගේ ඒකින්ද එයා හරියට ඒවා දාන්න හරියට දන්නේ නැහැ. ඒක නිසා අකමැති වෙන්නේ. මේ වගේ පුංචි දේවල් තමයි එයා කියන්නේ. ගොඩාක් විවාහ යෝජනාව මනමාලිය බැලුවා. හැබැයි මේ වගේ දේවල් තුලින් එයා විවාහය ප්‍රමාද කරනවා. දැන් එයා හිතන්නේ නැහැ ලංකා. එතකොට දෙපාර්ශ්වයටම පොදුවේ මම කතා කරන්නේ තමන්ගේ වයස යනවා, තමන්ගේ පෙනුම ඉක්ුත් වෙනවා, තමන්ට දරුවෙක් හදන්න තියෙන කාල සීමාව පහුවෙමින් යනවා. ඒව ගැන හිතන්නේ නැහැ. එතකොට ඒ වගේ අර සරල සිද්ධාන්ත මුල් කරගෙන තමන්ට එන වැදගත් යෝජනා පස්සෙන් පස්සට දාලා අන්තිමේ අදටත් ලංකා මට හම් වෙන මගෙත් එක වැඩ කරගන්න කෙනෙක් ඉන්නවා අවුරුදු 65කට ඔබෙන් ඉන්නේ. ඊට ආසන්නව මට මතක හැටියට තාමත් එයා බලාපොරොත්තු වෙගෙන ඉන්නවා එයාගේ ජීවිතේ තනියට හෝ කෙනෙක් හම්බ වෙයි කියලා. ඉතින් ඒ නිසා අන්නේ වගේ ඉතින් හැමදේම Tamanට එන දේවල් අර වගේ පස්සට දැමීමේ පුරුද්දක් හරි ඒක මම දන්නේ මනසට එනවා. ඒ ග්‍රහ පිහිටීම තියෙනකොට ඒක මනසට එනවා. හැමෝම එහෙමයි. ඒ පිහිටීම තියෙන හැම කෙනෙකුටම ඒක බලපානවා. වෙන ප්‍රබල ග්‍රහ යෝගිකෙන් අර දෝෂේ කැපිලා ගියොත්
පිරිසක් ලංකා. එහෙම නැත්නම් පොදුවේ ගත්තම් ඒ පරිශ්‍රයේ ඒ විදිහටම තමයි ඒක තියෙන අය. එතකොට අන්න ඒක මූලධර්මයේ කරගෙන විවාහය පස්සට යන එක තමයි ඒ කටියට වෙන්නේ. හැබැයි මේ අය කොහෙන් හරි ගිහිල්ලා තමන් විසින් ගොඩනගා ගන්නවා තමන්ගේ ස්ථාවරත්වය. ඒකක් තියෙනවා. සම්පූර්ණ ව්‍යාපාරික පිහිටීමක්. ඒක හොඳ ව්‍යාපාරිකකින් දැවැන්ත මට්ටමට එන්න පුළුවන් හැකියාව නැත්නම් ඒ ප්‍රාගුණ්‍ය ඒ අය ලබනවා. ක්‍රිෂාන්ත මහත්මයාත් එක්ක කතා කරලා ඉන්නවා අපි. අයිබෝන් සුබ උදෑසනක් ඔබතුමියට. සුබ උදෑසනක් නේ. ඔව්. ඉතින් කියන්නේ ඔබතුමියගේ ජන්මපත්‍රය අනුව උපන් දිනය, උපන් වේලාව, උපන් ස්ථානය. 1984 නැවතත් සඳහන් කරන්න. 1984 ජනවාරි මාසයේ 27. ජනවාරි මාසේ 27 නේද? ඔව් ඔව්. ඔව් උපන් වේලාව දවල් 12:05ට. දවල් 12:05ට. උපන් ස්ථානය ගාල්ලේ. ගාල්ලේ. ඔව් ඔබට කුමන කාරණාවක්ද දැනගන්නට ඕනේ? මට දැනගන්න ඕනේ ආර්ථික තත්ත්වය සහ විවාහය ගැන තමයි දැනගන්නට ඕනේ. ඉතින් අපි පොදුවේ දැන් මේ දවස්වල නම් හැමෝගෙම ආර්ථික ප්‍රශ්න ඇති වෙලා තියෙන කාලයක් නේ. ඉතින් අපි පොදුවේ මේ කාරණාවත් කතා කරමු නේද නර්මදා මහත්මිය? ලංකා අපි අහලා බලමු ලග්නේ මේෂුද කියලා. ලග්නේ මේෂද? ඔව්. එතකොට මේෂ ලග්න හිමියන්ට පොදුවේ කියන්න පුළුවන් යම් දෙයක් තියෙනවා. දැන් මාස කිහිපයකින් ඉඳන් ආපු දෝෂ තත්ත්වය තව ඉදිරියට මාර්තු විතර දක්වා තියෙනවා. ටිකක් පීඩාකාරී තත්ත්වය බලපවත්වනවා. හැබැයි ඒක මේ ඔබේ මහදසාව අතුරු දසාව අනුව නෙමෙයි ගත වෙන්නේ. ඒක පොදු ග්‍රහචාරය අනුව ඇතිවන තත්ත්වයක්. එතකොට සාමාන්‍යයෙන් දැන් මේ වගේ දැන් මේ කේන්දරේ ගත්තොත් මම උදාහරණයකට ගන්නම්. හැමෝටම පොදුවේ ලංකා සිකුරු මහදසාව ගත වෙනවා. සිකුරු මහදසාවේ සිකුරු අතුරු දසාව ගත වෙනවා. එතකොට සිකුරු මහදසාවේ සිකුරු අතුරු දසාව කියන්නේ අපේ බලාපොරොත්තු ඉෂ්ට කරන කාලයක්. අපිව ලෙඩ රෝග වලින් මුදවන කාලයක්. එතකොට ආර්ථික මට්ටම ඩිංගක් ඉස්සරහට තියන්න පුළුවන් වෙන කාලයක්. ඉතින් අපි සමස්තයක් වශයෙන් මේ දවස්වල හැමෝටම යම් පසුබෑමක් ඇති වෙලා තියෙනවා මේ වර්තමාන තත්ත්වයට එක්කලා. එතකොට ඒ නිසා ඒ තත්ත්වයෙන් යම් කිසි සහනයක් ඉදිරියේදී ඇතිවෙන බවට ලකුණු තියෙනවා. එතකොට ඒ කාල සීමාවත් එක්ක ඔබට ඔබේ ගමන ඉදිරියට යන්න පුළුවන්. දැන් මේ කාල සීමාවේ සිකුරු ගෙවන කෙනෙකුට සිකුරු මහදසා අතුරු දසා ගෙවන කෙනෙකුට තමන්ගේ කටයුතු ක්‍රමක්‍රමයෙන් ඉදිරියට සාර්ථක වෙනවා කියන එක කියන්න පුළුවන්. ඒතර විවාහ කටයුතුත් ඒ විදිහට තමයි. දැන් යම් කිසි කෙනෙකුගේ කේන්දරයක මේ කේන්දරේ වගේ සෙනසුරු කුජ ලංකා උන්න හොඳ තැනක් සෙනසුරු කුජ. දැන් මේකේ සෙනසුරුයි කුජයි හතේ ඉන්නවා විවාහක ස්ථානේ. යම් කිසි කෙනෙකුගේ සෙනසුරුත් එක්ක කුජ හතේ හිටියත් විවාහය පස්සට අදින සුළු ස්වභාවය වැඩි. අපිට ඊළඟට කතා කරන්න තියෙන එකනේ. එතකොට අපි දැන් කතා කරගෙන යන්නේ කුජත් එක්ක සිකුරුනේ. දැන් මෙතන ඉන්නවා සෙනසුරුත් එක්ක කුජ. එතකොට ඒ වගේ පිහිටීමක් තියෙනකොට ඕනෑම කෙනෙකුගේ විවාහය අනවශ්‍ය විදිහට පස්සට ඇදෙන සුළු ස්වභාවය තියෙනවා විතරක් නෙමේ මේ වගේ අය ඊටාම හොඳින් විවාහය ගලපලා කරන්නට ඕනි. එහෙම නොකරුවොත් දෙවෙනි විවාහයක් තුන්වෙනි විවාහයක් වගේ ආදී පියවරවල් වලට යන්න ඉඩ ඇති විය හැකියි. ඉතින් ඒ නිසා ඒකත් මතක් කරන ගමන් මම හිතනවා ප්‍රශ්න දෙකටම පිළිතුරු ඇති වෙන්නේ නැති කියලා. පොදුවේ ගත්තහමත් ඕනෑම කෙනෙකුට කියන්න තියෙන්නේ ඔන්න ඔය කාරණා ටික තමයි මේ වගේ ග්‍රහ පිහිටීම් තමන්ගේ කේන්දරේ තියෙනකොට. දැන් ඔබතුමිය කිව්ව කාරණාවත් එක්ක දැන් අපි මේ කුජ සිකුරු පරිවර්තනය ගැන කතා කරනවානේ. හැබැයි කුජ තනියෙන් හිටියොත් එහෙමත් නැත්නම් වෙනත් අනිකුත් ග්‍රහයන් සිටියොත් එහෙම මේ විවාහයට අධ්‍යාපනයට රැකියාවට මේ කොයි විදිහටද බලපාන්නේ අතරම අපි ඒ කාරණාවත් මතක් කරමු. මේ මොකද විශේෂයෙන්ම අපි කුජ ග්‍රහය ගැන කතා කරන හින්දා. කුජ ගැන කියනකොට ලංකා දැන් කුජ ගැන මම මුලින් හැඳින්වන්නේ මෙන්න මේ වගේ කෙනෙක් කියලා. දැන් මෙයා ලග්නගත වෙලා හිටියොත් ටිකක් බලවත් වෙලා හිටියොත් දැන් මේ ග්‍රහයක හැම ග්‍රහයකම ලංකා ඉන්න දැන් ওই කොටු 12 තුල යම් තැන්වලදී එයා හරි බලවත් වෙනවා. යම් තැන්වලදී හරි දුර්වල වෙලා උදාසීන වෙලා බල රහිත වෙලා පාප ග්‍රහයක් බවට පත් වෙනවා. එහෙම වුණොත් හැම වෙලෙම අපිට පාඩු නැත්නම් අපිට හානි අපි අපේ තත්ත්වයෙන් අපිව පහළට දැමීම වගේ දේවල් ඇති කරනවා එයාගේ දසා කාලේ ලැබුවත් එක්කලා. ඒ වගේ මේකේ අනිත් පැත්ත කියමු. එයා බලවත් වෙලා හිටියොත් එයාගේ අපි කියනවනේ ජ්‍යොතිෂ භාෂාවෙන් ග්‍රහය උච්ච මූලත්‍රිකෝණ සුවක්ෂේත්‍ර වෙලා ඉන්නවා කියලා. ඒ වගේ හිටියොත් ලංකා එයාගේ කාලයක් ලැබුවත් හරි ඒ මිනිසයා ඉන්න තැනින් ඉහළට උසවා තියෙනවා. හරියට රාජයෝගයක් ලැබුවා වගේ. එතකොට දැන් ඕක කුජ විතරක් නෙමෙයි අනිත් ග්‍රහයත් ඒ වගේ තමයි. එතකොට රුචක යෝගය උදා කරනවනේ කුජ බලවත් වෙලා හිටියොත්. එතකොට එයාගේ බලවත් වීමත් එක්කලා
100,000 ගුණයක් උපන් තත්වයේ ඉඳලා 100,000 ගුණයක් ඉහළින් ඔසවා තබනවා කියලා පොත්පත්වල සඳහන් වෙනවා සහ සමහර චරිතාශ්‍රයෙන් අපි ඕක දැකලා තියෙනවා. හැබැයි ලංකාත් එපමණටම අහලා ඇති මන් තරමට නුනත් අහලා ඇති ඕන තරම් මේ රාජයෝගික කේන්දරේ තියෙනවා. නමුත් ඒක උනේ නැහැ. ප්‍රතිඵල නැහැ. ප්‍රතිඵල නැහැ. සෙනසුරු ලැබලා තියෙන්නේ අපලයි හොඳ නැහැ කියනවා. නමුත් එයා මාර විදිහටම දියුණු වෙලා හොඳ දක්ෂ ව්‍යාපාරිකයන් බවට පරිවර්තනය වෙලා ඉන්නවා. ඔව් හැමදාම සල්ලි ඇතේ. හැමදාම සල්ලි ඇතේ. ඇත්තට මොකද ඒකට හේතුව? එතකොට දැන් ඒක අර තමන් මෙලෝදී කරන්න ආව දේවල් තමයි ඒ රාජයෝගයේ තුලිනුත් ලංකා ඔබ මට්ටම් වෙලා එන්න අර තමන්ගේ දැන් රාජයෝගයක් කියන්නේ තමන්ගේ පින්නනේ ලංකා. තමන් කරපු පෙර කුසල් ටික තමයි ඕකේ ඔය සඳහන් වෙලා තියෙන්නේ. එතකොට ඒ කුසල් ටික පරිසම් දෙන කාලයේදී හරියට මේ ග්‍රහය ලබනවා. පවත් එහෙම තමයි අපි පව් ගොඩක් කරලා තියෙනවා නම් ඒක කේන්දරේ ගත්ත ගමන් පේනවා. එතකොට ඒ ග්‍රහයගේ දසාව ලැබුවාන් කකුලක් කඩනවා, අතක් කඩනවා, රස්සාව නැති කරනවා, පැදුරුණු බිමට වට්ටනවා. ওই වගේ දේවල් සිද්ධ කරනවා. දුක් විඳ විඳ තියෙනවා. තේරෙනවද? Tamanට දුක විඳ විඳ දුක භජනය කරමින් ඉන්න සිද්ධ වෙනවා. එතකොට ලංකා රාජ්‍යෝගයක් කේන්දරේ තිබිලත් ඒක පළ දෙන්නේ නැහැ කියන්නේ තමන්ගේ කල්කිරියාව හොඳ නැහැ කියන එක. තමන් කරන්නේම අවැඩදායක දේවල් නම්, තමන් කරන්නේම අයගේ පෞල් ජීවිත කඩන එක නම්, තමන් කරන්නේම තව කෙනෙකුගේ රැකියාව නැති කරන එක නම්, අනිත් මිනිසුන්ගේ දියුණුව දැකලා හූල්ලන එක නම්, ඊර්ෂ්‍යාකම් කුහකකම් හිතේ තියාගෙන ඉන්නවා නම්, අනිත් අයගේ ජීවිතවලට කරදර කරනවා නම්, ඉතින් අර රාජයෝගේ කොයින්ද පළ දෙන්නේ? ඉතින් ඒ වගේ දේවල් බොහොම අවම වශයෙන් අඩුම වශයෙන් තමයි ඒ අයට ලැබෙන්නේ. දැන් ඔබතුමිය මම කතා කරනකොට තවත් කාරණාවක් මතක් වෙන මේ ළඟදී මම පුවත්පතක දුටුවා. දක්ෂ ඒ වගේම තමයි ප්‍රසිද්ධ ව්‍යාපාරිකයෙක් කියලා තියෙනවා. මගේ 4 කේන්දරයෙන් 15 පුංචි කාලේ අම්මට කිව්වේ පන්සලට බාර දෙන්න කියලා. නමුත් අද මම මේ තත්ත්වෙන් ඉන්නවායි කියලා. දැන් මේ එක කාරණාවක්. අපේ දෙමාපියන් නිරන්තරයෙන්ම කියන කතාවක් තමයි නර්මදා මහත්මිය මේ අපි ওই හදහම්බල්ලා නෙමේ විවාහ වුනේ. නමුත් ඕගොල්ලෝ හදලා මේ ලස්සනට අපි ජීවත් වෙන්න කියලා. ඉතින් මේ කාරණා කොහොමද සිද්ධ වෙන්නේ කියන දේ අහමු. දුරකථනයෙන් අපිත් එක්ක රැඳෙනවා කෙනෙක්. ආයිබවන් සුබ දවසක් ඔබට. ධනංජය මහත්මයා. ඔව්. ඉතින් කියන්න ඔබේ උපන් දිනේ, උපන් වෙලාව, උපන් ස්ථාන. 1965. 12:28 උපන් වෙලාව පාන්දර 5:05ට. උපන් ස්ථානේ පානදුර. ඔව්. ඔබට කුමන කාරණාවක්ද දැනගන්නට ඕනේ? මේ අනේ තනිකරම කියනවා මම මේ 4 වෙන්නේ. ඒ දෙන්න ප්‍රකට බලාගෙන දැන් හතර දෙක. හොඳයි. දැන් ඔබ කියන දේ නිවැරදිදත් කියලා ඔන්න අපිට දැනගන්නට පුළුවන්. මොකද අපි අපේ මැදිරියට ගෙන්නන්නේ ප්‍රවීණ ජ්‍යොතිර්වේදීන් වේදිනයන්. ඉතින් නර්මදා මහත්මිය කියන්නේ බොහොම නිවැරදි තතු ඔබේ උපන් වෙලාව අනුව කියන කෙනෙක් නර්මදා මහත්මිය. ඔව් වෘශ්චික ලග්න කියලා නේ ලංකා කිව්වේ. වෘශ්චික ලග්නය. වෘශ්චික ධනු මකර. එතකොට මොකද ගැටලුව මට ඇහුන්නේ නැහැ පැහැදිලිව. ඔව්. දැන් යාගේ තියෙනවයි කියලා කිව්වා මේ ගැටලුකාරී තත්ත්වයක් ජම පත්‍රය තුළ. ධනංජය මහත්මයා ශනි චන්ද්‍ර 4. ඔව් හරි. ශනි චන්ද්‍ර 4 ඉන්නවා. කුජ 3. අපි කුජ ග්‍රහය ගැනනේ දැන් කතා කරන්නේ. හරි. කුජ සිකුරුත් එක තුන්වැන්නේ ඉන්නවා. එතකොට දැන් ගත කරන්නේ ඔබ බුධ මහ දසාවේ සිකුරුගේ අතුරු දසාව. එතකොට සාමාන්‍යයෙන් අපි පොදුවේ කතා කරනකොට ලංකා මේ කේන්දරේ අනුරූප කරගෙන අපි බහුතරයක් දෙනාට සුබසිත සැලසෙන අන්දමින් කතා කරනකොට මෙතනදී සිකුරුගේ අතුරු දසාව ගත වෙනවා. 2022 6 වෙනි මාසේ 2 වෙනිදා වෙනකම් සිකුරුගේ අතුරු දසාව ගත වෙනවා. එතකොට බුධ ලග්නගත වෙලා ඉන්නවා. ඉතින් කෙනෙකුගේ කේන්දරේ බුධ බලවත් වුණත් නැතත් ලග්නගත වෙලා ඉන්න එක හොඳයි. එතකොට බුධ මහා දසාවේ සිකුරුගේ අතුරු දසාව කියන්නේ යම්කිසි කෙනෙකුගේ බලාපොරොත්තු ඉෂ්ට කරන කාල සීමාවක් වෙනවා. හැබැයි මෙතන දැන් මේ වගේ කේන්දරයක් ගත්තොත් දැන් මෙතන සිකුරු පීඩාවටපත් වෙලා ඉන්නේ. සිකුරුගේ පීඩනය නිසා අර එන්න තියෙන සිකුරුගෙන් උදා කරන්නා වූ සුබඵල ටික වහනවා. කප්පාදුවකට ලක් කරනවා. අඩු කරලායි දෙන්නේ. බොහොම ශ්‍රේෂ්ඨ කරලා දෙන්නේ. අන්නේ පීඩාව තියෙනවා. එතකොට ඒක අපි වර්ධනය කරගන්න නම්, ඒක නැති කරගන්න නම් අදාළ ග්‍රහයන්ට පිළියම් කරන්න ඕනි. මේක සිකුරුගෙන් බුද්ධගෙන් විතරක් නෙමෙයි වෙන ග්‍රහයක කරහත් ඕනි කෙනෙකුට යෙදෙන්න පුළුවන්. ඉතින් ඒ නිසා කේන්දරේ ටිකක් තීව්‍ර විදිහට පරීක්ෂා කරගෙන ඒකට ප්‍රතිකරම කරාම මේ කාල සීමාවේ Tamanට බාධක පීඩන අවම කරගෙන ගමන යන්න පුළුවන්කම ඇති කරනවා. එතකොට සිකුරුගෙන් යම් කිසි කෙනෙකුට පීඩනයක් ඇති කරනවා නම් ඒකට පොදුවේ අපිට කියන්න පුළුවන් සුවඳවත් මල් සමග බෝධි පූජාව පවත්වන්න. එතකොට විසිතුරු ඇඳුම් පැළඳුම් ප්‍රණීත ආහාර පාන ටිකක් දැක්කහම හරි ආස හිතෙන ආහාර තියෙන ලංකම මොනවාද?
මේ දවස්වල අපි නිරන්තරයෙන්ම දකින්න දැන් ඉදිරියේදී දකින්නේ දැන් විසිතුරු කෑම, පැන් රස කෑම, විවිධ බත් වර්ග. ඔව් අර දැක්කම ආස හිතෙන දේවල්. එහෙම කෑම දන් දීම. විසිතුරු ඇඳුම් පැළඳුම් දන් දීම. මොකද සිකුරු කියන්නේ විසිතුරු දේවල් වලට ඇලුම් කරන ග්‍රහයකනේ. ආහාර පාන ඇඳුම් පැළඳුම් නැති අයට ඒ දේවල් දන් දීම. මේ දේවල් තමයි සිකුරුගේ දෝෂ නසන්න කරන්න ඕනි හොඳම දේවල් බවට පත් වෙන්නේ. ඉතින් මේ දේවල් කරලා සුබසිත අත්පත් කරගන්න. එතකොට මේ මොනවා හරි තියෙන ගැටලුකාරී තත්ත්වයන් වලින් අත් මිදලා තමන්ගේ වැඩ කටයුතු සාර්ථකව කරගන්න හැකි වේවි කියන එක අපිට කියන්න පුළුවන්. දැන් අපි කතා කරමින් හිටියේ දැන් මේ කොයිතරම් නරකයි කිව්වත් කේන්ද්‍ර සටහන හැබැයි හොඳින් ජීවත් වෙනවා හොඳින් පවල් කරනවා මේ කාරණා සිද්ධ වෙන්නේ ඇත්තටම කොහොමද? හොඳ තැනකට අපි සේන්දුනේ හිමින්. එතකොට ඒ ගැන කියනකොට ලංකා දැන් අපි හිතමුකෝ අපි ව්‍යාපාරික එයාගේ කතාව ඉස්සෙල්ල ගමුකෝ. එයාට අපලදායක කාල සීමාවක් නැත්තම් කේන්දරයේ දෝෂයක් යනවා. නමුත් එයා එයාගේ කටයුතු සාර්ථකව කරගෙන යනවා. එතනදී ලංකා කේන්දරයේ තියෙන දෝෂය බලපානවා වගේම එයාට ප්‍රබල කේන්දරයේ උප්පත්ති වෙලාවේ ලොකු බලවත්කමක් තියෙනවා. ග්‍රහයෙකු කේන්දරයේ ප්‍රධාන ග්‍රහයෙක් බලවත් වෙලා තියෙනවා. රාජයෝගකාරක ග්‍රහයෙක් බලවත් වීමක් වෙලා තියෙනවා. මෙන්න මෙහෙම තියෙනකොට ඒ වගේ අය ලංකා ලේසියෙන් වටන්න බෑ. ඒ වගේ පුද්ගලයෝ ලේසියෙන් වැටෙන්නේ නැහැ. කෙටි කාලයක සමහර විට පොඩි හිරවීමක් එන්න පුළුවන්. ඒ වැඩ කටයුතු තුල ඉදිරි ගමනේ අපිට හිතන ආකාරයට දුවා ගන්න බැරි වෙන්න පුළුවන්. නමුත් සමතලා වෙන්නේ නැහැ. ඒ අයට බොහොම ශක්තිවන්තව දීර්ඝ අවශ්‍යයෙන් තමන්ගේ ගමන යන්න පුළුවන්. එතකොට අර අනිත් උදාහරණය අපි විවාහ වෙනකොට ඕවා බැලුවේ නැහැ. නමුත් දරුමන්ලෝ හදාගෙන ඒගොල්ලන්ට උගන්නගෙන කරගෙන අද දවස වෙනකනුත් බොහොම හොඳින් ඉන්නවා. පොඩි දේවල් ඇති වුණත් ඒවා බත් මුට්ටිය ඉදෙනකම් පමණයි. එතකොට ඕක කට ඇරලා කියන්න පුළුවන් වෙන්නේ ලංකා ගැලපෙනවා නම් විතරයි. ඉතින් රහස තියෙන්නේ මේක හොඳට ගැලපෙනවා හැබැයි මේ අය ඒක බලලා නැහැ. එතකොට බලලා නැතිකම හින්දා ඒකවල හිතන්නේ අර විදිහට. නමුත් ඇත්තටම මේක දිගට පරීක්ෂා කරෝතින් මනා වූ ගැලපීමක් තියෙන හින්දා තමයි ලංකා එහෙම ශක්තිමත් විදිහට පවුරක් විදිහට පවුල වටා රැඳී ඉන්න පුළුවන්කම තියෙන්නේ. තවත් කොටසක් මට හම්බ වෙනවා ලංකා ඕක කියනකොට මතක් වුණා මේ අඩුපාඩු කේන්දරේ තියෙනවා. අතහරින්නත් බැරි හින්දා ඒවා ඉවසා වදාරගෙන සහ පොඩි වෙනස්කම් කරගෙන ඒවා වෙනස් කරගන්න පුළුවන් තැන් වෙනස් කරගෙන අනිත් තැන් ඉවසගෙන ගමන යන අය. රණ්ඩු සරුවල් ඇති වෙනවා, තරහ වෙනවා, අමනාප වෙනවා, දුක් වේදනා විඳිනවා, පන්සල් ගිහිලා බෝධි පූජාත් තියෙනවා. පුංචි පාදා කිරීමක් කෞතුමීට කරනවා. මේ අපි දැකලා තියෙනවා ධනය තියෙනවා, ප්‍රසිද්ධිය තියෙනවා, කීර්තිය තියෙනවා, බොහොම ජයට ජීවත් වෙනවා. හැබැයි බේබදු ජීවිතයක් ගත කරන්නේ. අපි නිතරම දකිනවා මේ බීලා ඉන්නේ, මත්පැන් වලට ලොල් වෙලා ඉන්නේ. මේ කාරණාව කොයි විදිහටද දකින්නේ? සමහරක් විට මේ කුජසිකුරු පරිවර්තනය වෙච්ච කේන්ද්‍රයකත් වෙන්න පුළුවන් නේද? ඔව් කුජසිකුරු පරිවර්තනය වුණා කියලා නෑ ලංකා. තමන්ගේ ශරීර සෞඛ්‍ය අයහපත් වෙලා තමන් ජීවිතේ තරුණ කාලෙදීම උත්පල වෙන පිහිටීමක් තිබ්බොත් කුජසිකුරු යෝගය තිබ්බ කියලා නෑ. රාජයෝගයක් තිබ්බ කියලා නැහැ. එතෙන්දී ඒ කාල සීමාවේ උත්පල වීමක් සිද්ධ වෙනවා. ඉතින් දැන් මත්පැන් හෝ මත්ද්‍රව්‍ය ශරීරගත වීමෙන් සිද්ධ වෙන ගොඩාක් වෙලාවට ඉතින් අක්මාවට හානි සිද්ධ වෙනවා. ඒ වගේ අපේ ඇතුළාන්තයේ තියෙන යම් පද්ධතීන් වලට හානි සිද්ධ වෙනවනේ. එතකොට ඒ අයගේ කේන්දරවල සෞඛ්‍ය මට්ටම ගැන නිරීක්ෂණය කරද්දී ලංකා පෙන්눔 කරනවා උදරයේ සම්බන්ධ පීඩනකාරී තත්ත්වයන් ඇති වෙනවා. පෙනහළු සම්බන්ධ පීඩනකාරී තත්ත්වයන් නිසා උත්පල වීම. ඒ වගේ ඒගොල්ලන්ගේ ශරීර සෞඛ්‍ය පැත්තෙන් ඒක පෙන්눔 කරනවා. එතකොට අර රාජයෝගය තිබ්බා කියලා ඒකට බෑ අරක වහන්න. ඒකත් කරපු අකුසලයක් ඉතින්. කුමන හෝ දෙයක් නිසා මොනවා හරි ඉතින් ඒකට විපාක වශයෙන් ගෙවාගෙන යන දේක ශේෂය තමයි ඔය වෙන්නේ. ඉතින් අර සැප සම්පත් විඳින්න කාලා බීලා ඉන්න ඒවට වාසනාව උරුම වෙලා තිබ්බට ජීවිතේ දීර්ඝායුෂ භුක්ති විඳින්න වාසනාව නැහැ. උත්පල වෙලා දැන් උත්පල වුණා කිව්වත් ඉතින් එක්ක කාගේ හරි හවුහරණක් තියෙන්න ඕනේ. එහෙම නැත්තම් ඒක තැන් වෙලා ඉතින් දුක් විඳින්න සිද්ධ වෙන්න ඕනේ. ওই දෙකෙන් එකක්නේ. එතකොට ඒ ආකාරයට තමන් පීඩනයටපත් වෙන්න ග්‍රහචාරයක් අරගෙන ඇවිල්ලක් තියෙනවා. එතකොට ඒක ඒ අයට විපාක දෙන්න ලංකා එක්කමත් පැනට ලොල් කරවනවා, නැත්නම් මත්ද්‍රව්‍ය වලට ලොල් කරවනවා, එහෙම නැත්නම් වෙන අසභ්‍ය දෙයකට යොමු කරනවා. ඒ තුලින් පුද්ගලයාට අර ඉරණම අත්පත්
තැන්පත් කරනවා ග්‍රහචාරය විසින්. එතකොට යම් කිසි කෙනෙකුට බුද්ධිය දීලා තියෙනවා නම් එතෙන්දී ඒකෙන් ගැලවීමේ හැකියාව තියෙනවා, ඥාන ශක්තිය තියෙනවා නම් ඒකටත් තමන්ගේ කුසල කර්මය තියෙන්න ඕනේ. යම් කිසි දෙයක් වඩහාගෙන තේරුම් ගන්නත් ඥාන ශක්තිය තියෙන්න ඕනිනේ. එතකොට එහෙම පූර්ව කර්ම කරගෙන යන අතරතුරදී යම් පිනක් කරලා තියෙනවා නම්, ධර්ම දාණය දීලා තියෙනවා නම්, දහම පිළිබඳ යම් කිසි කෙනෙකුට ඥාණය දෙන්න උදව් වෙලා හරි තියෙනවා නම් අන්න එතනදී තමන්ටත් ඒක පෙරලා ලැබෙනවා. තමන්ට යම් කිසි කෙනෙක් කියන දේ අවබෝධ කරගෙන ඒකෙන් ආත්මි දෙන්න ශක්තිය ජීවිතේ යම් අවස්ථාවකදී ලැබෙන්න පුළුවන්. ඔව් දැන් ඔබතුමිය ওই විදිහට මේ ගැන කතා කරනකොට ඕන මේ හා සම්බන්ධව ගැටලු කාරණා මත වෙනවා දිගින් දිගටම. මොකද දැන් ඕනෑම කෙනෙක් හොයන්නේ අපිට අපේ ජීවිතේ සුබ වෙන්න කියලා. ප්‍රාර්ථනා කරන්නේත් මොනම කෙනෙක් ඒක. හැබැයි ජීවිතේ ගලාගෙන යනකොට හොඳ වගේම නරකත් අපේ ජීවිත තුළට එනවා. සුබ වගේම අසුබ. සමහරක් වෙලාවට කීර්තිමත් වෙලා ජනප්‍රිය වෙලා ඉන්න පුජ්‍යලයන් අපහසුතාවයන් වලට අපහාස වලට ලක් වෙනවා අපි දැකලා තියෙනවා සමාජය තුළ. අපි දන්නවා කලා ක්ෂේත්‍රයේ වුණත් දේශපාලන ක්ෂේත්‍රයේ වුණත් විවිධ ක්ෂේත්‍රයේ වුණත් මේ අයට මේ වගේ ගැටලුකාරී තත්ත්වයන් තියෙනවා. කේන්ද්‍ර සටහන අනුව මේට කුමක්ද බලපාන්නේ? මේ වගේ ග්‍රහ පරිවර්තනයන්ද නැත්නම් අපි උපන් ගියාත්මය කරපු කර්ම කියලාත් කියනවානේ. උපදින්නකට අපි ගේන කුසල අකුසල්ද මොකක්ද ඇත්තටම මේ කාරණාව? ඔව් ඉතින් ඒක තමයි මූලිකවම ගත්තොත් ඒක තමයි ලංකා සිද්ධාන්තය. හැබැයි දැන් ඕකට අපි ග්‍රහ මණ්ඩලයෙන් ගන්නවා නම් අපිට ගන්න තියෙන කවුද කියලා දන්නවද? කේතුව. කේතුගේ කාලේ. ඔව් කේතුගේ කාලේ ලබනවත් එක්කලා හැබැයි මේක වෙනස් වෙනවා. ඒ කියන්නේ චූටි දරුවෙකුට බලපාන විදිය දැන් ලංකා වගේ තරුණියකට බලපාන විදිය ටිකක් වයස්ගත කෙනෙකුට බලපාන විදිය ඕක අවස්ථා තුනක්. ඒ පුද්ගලයා සමාජයේ හැසිරෙන වටපිටාවත් එක්කලා තමයි ඕක තීරණ තීන්දුව වෙන්නේ. එතකොට දැන් කේතු ලැබුවාම කෙනෙකුගේ හැම අවර්ණ කරනවා. අංක 1. ඊට පස්සේ යා නින්දා පහසයට පමුණනවා, ධන හානි කරනවා, එක්තෙන් කරනවා, නීති ප්‍රශ්නයක් ඇති කරනවා. ඔය කාරණා පහ තමයි මේක දීර්ඝ වශයෙන් කියන්න වෙලා තියෙනවට. නෑ අපිට මේ කාලේ තමයි මේ සියල්ලටම අරස් වෙන්නේ. මට තේරුණා ඔයාගෙන්. ඉතින් සරලව චුට්ටක් කියලා නිකන් ඉන්නම් ඒක. එතකොට ඒ කේතුගේ කාලයේදී යම් කිසි ආකාරයකට නිന്ദා අපහාස එල්ල වෙනවා. ඒතකොට ඒ කාලයේ කේන්ද්‍ර පරීක්ෂාවකින් කලින් දැනගත්තාම අපිට නිന്ദාවක් එන්න තියෙන ක්‍රම මොනවද කියලා දැනගෙන ඒකෙන් අත්මි දෙන්න පුළුවන්කම තියෙනවා. ඒතකොට ඒකට ප්‍රතිකර්ම ජ්‍යොතිෂය නිර්දේශ කරලා තියෙනවා. ඒව කර ගැනීමෙනුත් යම් කිසි සහනයක් ගන්න පුළුවන්. ওই ටික තමයි සරලව 1 2 3 කියලා කිව්වොත් අපි ඊළඟ සතියේ දීර්ඝව ලංක සාකච්ඡා කරමු. ඔව් ඉතින් ඔබට තියෙනා වූ ගැටලුකාරී තත්ත්වයන් මෙයයි නේද? අපි ජීවිතය හොඳින් ගත කරනවා, නරකින් ගත කරනවා, අපහසුතාවයන් වලටපත් වෙනවා. ඉතින් මේට හේතු කාරණා කුමක්ද කියන කාරණාව ඉතින් දීර්ඝ වශයෙන් අපි ලබන සතියේ කතා කරන්නට බලාපොරොත්තු වෙනවා. ඒත් ඔබට යම්කිසි ගැටලුවක් තියෙනවා නම් නර්මදා මහත්මියගේ දුරකථන අංකය මම ඔබට ලබා දෙන්නම්. ඔබට පුළුවන් දුරකථන ඇමතුමක් දීලා කාලයක් වේලාවක් වෙන් කරගෙන ඒ ගැන කතා කරන්නට. 071 2 151 424. නැවතත් මා සඳහන් කරන්නම් 071 151 424. ඉතින් බොහොමත්ම ස්තුතිවන්ත වෙනවා ඔබතුමියට. අපි බොහෝ දේවල් කතා කරා, සමාජයත් දැනුවත් කරා කොයි විදිහටද අපි කේන්ද්‍ර සටහන අනුව අපේ ජීවිතේ හැඩගස්වා ගන්නට ඕනි කියලා. ප්‍රවීණ ජ්‍යොතිර්වේදිනී ප්‍රසාදිනී නර්මදා මහත්මිය ලබන සතියේත් හැම වෙන බලාපොරොත්තු වෙන සමුදෙනවා. ඔබට ආයුබෝවන් සුබ දවසක්. ලංකාව ඔබටත් හැම කෙනෙක්ටමත් දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත TV සබ්ස්ක්‍රයිබ් කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.